අපි මේ උත්සාහ කරන්නේ ලෝකයයි හොඳයි කියන ලෝකයයිට සැපයි කියලා හිතෙන දේ බුදුන් වහන්සේ කොහොමද දැක්කේ කියලා තේරුම් ගන්න. ඒ දැකපු විදිය තමයි කෙලෙස් නැසෙන මඟ. අන්නේ මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ වාචෙන් අනිත් පැත්ත. අපි ඉන්නේ කන පිට, වැරදි පිට, හරි පිට අවබෝධ කරගන්න. ඒක නිවැරදි පැත්ත අවබෝධ කරගන්න. එහෙනම් අපි අපේ සියලු දේවල් වැරදි. අපේ සියලුම දේවල් මොකක්වත් නෙවෙයි. අපේ හිතට එනව සියලු සංකල්පය අනිත් පැත්ත ගහගන්න වෙනවා. නිවන් දකින්න. අපි ඉස්සෙල් ඒ අවබෝධයෙන්ම දේශනේ පටන් ගන්න. නැත්තම් මේක වෙන්නේ නැහැ. මොකද යටි කුරුකල භාජනේ උඩට හැරෙවුවා වගේ කියන එකේ අර්ථය තමයි අපි ඉඳලා තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ අපි ඉඳලා තියෙන සංසාර පවතින විදියට, කර්ම රැස් වෙන විදියට, දුක රැස් වෙන විදියට, ප්‍රශ්න එකතු වෙන විදියට, විපාක එකතු වෙන විදියට තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. බුදුජාන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදියට දැක්කම මේ දේ නිවර්දිව අවබෝධ කරගත්තම කෙලෙස් අයින් වෙනවා, කර්ම නැති වෙනවා, විපාක අහෝසි වෙනවා, පෙරපින් මතු වෙනවා, පෙර ඔබ කරලා තියෙන අනන්ත පින්. ඒ පින් මතු වෙන්න විදියක් නැතුව තියෙන. ඒ පින් ඒකාන්තයෙන් මේ ක්‍රමයට මතු වෙනවා. ඊට ජීවිතේ සූපත් වෙනවා. හැම අතින්ම ජයග්‍රහණ ලබනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පෙර නොවසපු කවුරුවත් නොවසපු දෙවියෙක්වත් බ්‍රහ්මෙක්වත් මාරෙක්වත් මිනිසෙක්වත් නොවසපු දෙයක් මේ දේශනා කරනවා. ඒ මාර්ගය බුදුහාමුදුරු පෙන්වන්නේ ආරෂ්ඨාංගික මාර්ගය හේවත් මැදුම් පිළිවෙත කියලා. ඉතින් මැදුම් පිළිවෙත කෙනෙක් පෙර මහා වාසනාවන්ත පාරමිතා පුරපු කෙනෙක්. ඒකිනා සමහරවිට ඉතින් ඒ දහම අහන්න එයාට පාර හැදෙන්නේ දහම අහන්න ඇවිල්ලා නෙවෙයි. දහම නෙවෙයි අහන්න එනවා ඇත්තේ. ප්‍රශ්නයක් එක්ක එනවා ඇත්තේ. එහෙම තමයි බුදුහාමුදුරු සරණ ගිහපු හැම කෙනාම. බුදුහාමුදුරුගේ දහම අහන්න ආවේ ටික දෙනයි. දහම අහන්නම් කියලා එන්නේ ටිකක්. අනිත් අය කොහේ හරි යද්දි ප්‍රශ්නයකට නැඳි වෙලා. ප්‍රශ්නේ තුලින් දහම අවබෝධ කරගන්නේ. ඒ නිසා දැන් මේ ඇත්තන්ට මේ කතා කරන්න ගන්න දේ තුලින් යම්කිසි ප්‍රශ්නයක් අවබෝධ වෙයි. ඒක තුලින් දහම අහුවෙන්න පුළුවන්. සමහරට ධර්ම කරුණකින් අහුවෙන්න පුළුවන්. සමහරට තමන් විඳින ප්‍රශ්නේ තමන්ට නොදැනි මේකෙන් ගැලවෙන්න බැරි ප්‍රශ්න ඇති. ඒ මොකද යුතුයකම් කියලා, සමාජ චරිත කියලා, චාරිත්‍ර කියලා, තමන් පවත්වන යුතුයකම් කියලා කරන මහා සම්බන්ධතා නිසා සංසාරයට බැඳිච්ච අතහැර ගන්න බැරි දේවල් ඇති. ඒව අවබෝධ කරාම සංසාරේ ගමන ගැලවිලා යයි. එහෙනම් අපි නැවත මතක තියාගත යුතුයි. අපි කරන්න යන්නේ බුදුන් වහන්සේ දේශනා කර විදියට දකින්න, අපේ දැක්ම වෙනස් කරගන්න, අපේ ක්‍රියාපටිපාටි වෙනස් කරගන්න. එතනදී තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාර දුක්ඛ කියලා. කවදාවත් ලෝකේ නාහපු වචන. ආගම් 62ක් තිබුණේ කට්ටිය අහලා නැති වචනයක් තමයි සංඛාරය කියන්නේ. සංඛාර කියලා කියන්නේ සංඛාර වශයෙන් වර්ගගත තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිජ්ජාභි සංස්කාර. ඊළඟට පුජ්‍යලේකුගේ අපි හිතන පුජ්‍යලේ කියලා ගත්තොත් පුජ්‍යලේකුගේ ක්‍රියාකාරීත්වයක් තුළ තියෙනවා කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංස්කාර. එක ශරණයක් තුළ මේ සංස්කාර තුනම පැන නැගෙනවා. ඒ පැන නැගුණොත් තමයි එයාට දැනෙන්නේ. යම් කිසි හැඟීමක් ආවා කියලා දැනෙන්නේ මේ සංඛාර තුන සකස් වුණා. අපි හිතමු කවුරු හරි මිතුරෙක් හරි කියලා, හතුරෙක් හරි කියලා, කෙනෙක් සතෙක් කියලා හරි අපිට හිතුණා නම් ඒ හිතෙන වෙලාවේ කය සිත වචන හැදිලි ඉවරයි. දැනෙනවා කියන්නේ සංඛාරේ පහළ වෙලා. 아무තු දෙයක් නෙවෙයි. එතකොට දැන් අපි මෙන්න මේක ඒ දැනෙන තැන ඉඳලා අනිත් පැත්තට බලලා අවබෝධ කරගන්න ඕනේ මේක සංඛාරයක් කියලා. අන්නේ හැකියාව තමයි පළමුව අපිට එන්න ඕනේ. කෙනෙක් හතුරෙක් කියලා පේනවනම් කෙනෙක් හතුරෙක් කියලා පේන තැනක තියෙන්නේ කය සිත වචනේ සකස් වීමක්. ඒ කය සිත වචනේ සකස් කරන්න උදව් වෙච්ච අපුඤ්ඤාභි සංඛාර කියලා කොටසක් තියෙනවා. අන්නේ සංඛාරෙත් උතන තියෙනවා. ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මේක තේරුම් අරගෙන ඊට පස්සේ අපි දකින්න පුරුදු වෙන්න ඕනේ මේ සංස්කාර වර්ගය. මේක අපුඤ්ඤාභි සංස්කාරයක්. අපුඤ්ඤාභි සංස්කාරය නිසා සිත කය වචනේ සකස් වුණා. කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියලා ඒ ඔක්කොම හේතු නිසා හටගත්ත දෙයක්, දැකීම නිසා හෝ ඇහිීම නිසා හෝ දැනීම නිසා හෝ හටගත්ත දෙයක්, හේතුඵලයක්. ඒක කවදාවත් මම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ කියලා නුවණ ඔබසතු වෙන්න ඕනේ. මේ නුවණවල ඔක්කොම එකවර වැඩ කරන්න ඕනේ, ගැලවෙන්න නැත්නම් ගැලවෙන්නේ නැහැ. ඒකට දැන් අපි යන්නේ අන්නේ පාරේ යන්න. එතකොට තමයි අපේ සිතේ තියෙන කෙලෙස් අක්‍රිය වෙන්නේ. ඇත්ත දකිනකොට මේක තියෙන වචනය සිංහල શબ્දකෝෂේ. මෙහි සකස් වූ ස්වરૂපේ ඇත්ත කියනටත් වඩා වැටෙන්නේ ඒක. සකස් වූ ස්වરૂපේ දකිනකොට කෙලෙස් අඩපණ වෙනවා. සකස් වූ ස්වરૂපේ නොදක ඒකට ගෝචර වෙන රූපේ බාහිරින් දකින්න ගියොත් කෙලෙස් වැඩි වෙනවා. ඔක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ කියන්නේ අපිට හතුර කියලා එළිය කෙනෙක් පේන්න ගියොත් අපේ කෙලෙස් වැඩි වෙනවා. තව තව කෙලෙස් උපදිනවා.
හතුර කියන වෙලාවට මගේ හිත සකස් වෙච්ච ආකාරය මම දැක්කොත්, උපාදානස්කන්ධය සකස් වෙච්ච හැටි දැක්කොත්, සංස්කාරය සකස් වෙච්ච හැටි දැක්කොත් අපේ හිත එතනින්ම නතර වෙනවා. උපන් කෙලස් ටික නිරුද්ධියට යනවා විතරක් නෙවෙයි, නූපන් කෙලස් උපදින්න තියෙන පරිසරයත් වැහෙනවා. ඒ කියන්නේ හිත නිවෙනවා. අපිට මෙන්න මේ දේ සිද්ධ වෙන දවස වෙනකන් අපි බෞද්ධෙක් වෙන්නේ නැහැ. අපි මේක ඇහුපලියට බෞද්ධෙක් වෙන්නේ නැහැ. මේක ඇහුවනේ දේවදත්ත. කෝකාලිකත් ඇහුවනේ. බුදුහාමුදුරන්ට හතුරුකම් චබ්බද්දියල සාති ඔක්කොමත් ඇහුවනේ මේක. නමුත් මේ ඇහුපමණින් නෙවෙයි මේක භාවිතා කිරීමෙන්. භාවිතා කිරීම තමයි ආර විනය කියන්නේ. ඒක භාවිතා කරනකොට එයාගේ චරිතය අර තිබුණු චරිතය නෙවෙයි ආර්ය චරිතය. බුද්ධ පරම්පරාවට අති චරිතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුර සරණ යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි දැන් මෙච්චරල මම මේ කතා කරන ටික තනි වචනෙන් ගන්න පුළුවන්ද? තේරෙයිද කියලා තමයි ප්‍රශ්නේ. අසවල හතුර කියන්නේ ඇත්තටම උපාදානස්කන්ධය. ඇත්තටම සතර අපායට යන පාර. ජරා මරණ දුක. එන්න මොකුත් උතර නැහැ. අපිට එහෙම ගලපන්න පුළුවන්. අන්න එහෙම ගලපන්න පුළුවන් දවසක් කවදා හරි එනවා අපිට. මේක ජරා මරණ දුකමයි සකස් වෙන්නේ. එතකොට ඒ ජරා මරණ දුක සකස් වෙන උදව් වුණු දේවල් තියෙනවා ඈ රූපේ. මේ දෙන්නනේ මුළුනේ. මේ දෙන්න ගැටුණු මොහොතේ මේක සකස් වෙන්නේ. එහෙනම් ඇස රූපේ කියන්නේ එතන සතර අපායට යන දොරවල්. මේ ජරා මරණ දුක. ආයතන වෝට බුද්ධ වචනේ. ඒකට ආයතන කියලා ගන්නවා. ඒව දුක කියලා ගන්නවා. මේ ඔක්කොම දුක වශයෙන් ඔබ ගලපනොත් මම ඊයේ කොටසේ දෙවෙනි කොටස හද. ඒ කියන්නේ මේ ඔක්කොම දුක. ඇස දුකටයි දෙයක්, රූපේ දුකටයි දෙයක්. මේ මොහොතේ හට ගන්න රූප සංඥාව හිතේ හැඳිරීම දුකටයි දෙයක්. හරිද? සංඛාරේ දුකටයි දෙයක්, විඥානේ දුකටයි දෙයක්. විඥානේ කියන්නේ දැනීම. එතකොට මේ සකස් වූ සීල ධර්ම ටික හේතු නිසා සකස් වූ දෙයක්, මම නොවන දෙයක්, මගේ නොවන දෙයක්, මගේ ආත්මයක් නොවන දෙයක්, හේතු නිසා හටගත්ත දෙයක්, ජරා මරණ දුකටයි දෙයක්, අනාත්ම දෙයක්. හරිද? ඒ වගේම අනිත්‍ය දෙයක්. වටිනම කොටස එතන. මේක ඇති වෙලා නැති වෙනවා. ඇති වූ තැනම නැති වෙනවා. අපි හිතුව එක කියනකොටම කියලා ඉවරයි. කියන බව අවසන්. එහෙනම් එක මොහොතක අපි හිතමු මෙහෙම පටියක් ගමන් කරනවා. මේ පටි එක දශමයක් අපි පේන්නේ මෙතන පොඩි ඉදිකටු තිතකින් පොඩි චුට්ටයි. ඒක දකිනකොට ඒක දැකීම, දැනීම, හැඳිනීම ඔක්කොම පහළ වෙනවා. ඊළඟ මෙහෙම ඇදිලා යනවන පටිය ඊළඟ මොහොත දකිද්දි අර දැනීම තියම් මේක බලන්න බෑ. ඒක අහෝසි වෙලා ඕන ඊළඟ එකේ. මේක ගොඩක් ගැඹුරු තැනක් අවබෝධ කරගන්න ඇත්තටම අමාරු ඔතන. එක් ක්ෂණයක පටන් ගන්නදී ඒ ක්ෂණය තුලම අහෝසි වෙනවා. අපිට තේරුණත්, පිළිගත්තත්, දැක්කත් නැතත් ස්ථිරයි. අන්න ඒක අවබෝධ කරගත්ත කෙනාට හැම මොහොතක්ම අනිත්‍යයි. එහෙනම් හැම මොහොතක්ම අනිත්‍ය නම් ඒ මොහොතට සංස්කාරයයි තියෙයි, විඥානයයි තියෙයි. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කොත් එයා ඊට එහා කෙනෙක් නැහැ. එයා සංසාර කතරෙන් ඈතර වෙලා. බුද්ධ ඥානමයි පහළ වෙන්නේ. ඒ හැම අපි මේක ගන්න උපමා මේ ලංකාවේ කිසිම දෙයක නැහැ. මම සෑහෙන සමාධිගත වෙලා හොයනවා මේකට කියලා දෙන්න ඕන නිසා උපමාවල් නැහැ. ඔය ආසන්න උපමා කරනවා අයන්න කියන්නේ ඉස්සෙල්ලා අයන්න කියන්නේ හිතක් පහළ වෙනවා. අයන්න කියන්නේ හැඳිනීම එන්නේ පිටිට. චේතනාව වෙන්න ඕන ඉස්සෙල්ලා. අපි දන්නේ නැතුව ගොඩක් දේවල් වෙලා හිත අයන්න මම කියන හැම එකක්ම කියන්න ඉස්සෙල්ලා පෙර සකස් වෙන්නේ සකස් නොවුණු එක පහළ වෙන්නේ නැහැ නේද? ගහක ගෙඩියක් හැදෙන මලක් හැදෙන්නේ. එක්කෝ ඊට ඉස්සෙල්ලා කුඩා අවස්ථාවක් තියෙන එකට. ඒ තරමට ලොකු වෙන්න. එතකොට දැන් අපි කියන අවස්ථාවට එනකොට ඊට පෙර මේක සකස් වූ අවස්ථාවල කොච්චර පහුවෙලා එනවද? ඒ ඔක්කොම අනිත්‍ය වෙලා අපි කියනවා කියන්නේ ඒක එක අවස්ථාවක් විතරයි. අපිට දැනෙනවා කියන්නේ ඒක එක අවස්ථාවක් විතරයි. කියනකොටම කියවල ඉවර වෙනවා. දැනීමත් අවසන් වෙනවා. ඊළඟ කොටස ඊළඟට එනවා. අල්මයන් වෙනවා. අයන් ඉවර වෙනවා. අල්මයන් කියන්නේ. අල්මයන් කියනකොටත් අනිත්‍ය වෙනවා. හිතකයි වචනේ සංකාරය අනිත්‍ය වෙනවා. මායන් කියනකොටත් ඒකත් අනිත්‍ය වෙනවා. ඒතකොට ඔබ සංස්කාරයක් වශයෙන්, වචනයක් වශයෙන්, අකුරක් වශයෙන් ගන්න පුළුවන් නම් දක්ෂයි. බැරි නම් වචනයක් වශයෙන් ගත්තත් අම්මා කියන අකුර කියලා ඉවර වෙනවා. එහෙනම් අයන් කියලා ඉවර වෙනවා. අල්මයන් කියනවා, මායන් කියන වෙන වෙනම ගත්තොත් ඊටත් දියුණු කෙනෙක්. වචනයක් වශයෙන් ගත්තොත් දියුණු කෙනෙක්, අකුරක් වශයෙන් ගන්න පුළුවන් නම් දියුණු කෙනෙක්. ඒකත් බෙදන්න පුළුවන් නැවත හතකට. ඒක බෙදන්නේ බෑ මේ ඉන්න මට්ටම් වල. ඒව මේ ලෝකේ අතහැරලා ඉන්න ලෝකෝත්තර මහා දහයන් වලට අහු වෙන දෙයක්. ඒ කොච්චර කරත් මේ ලෝකෙ ඉඳගෙන එක ගලපන්න අපිට අහු වෙන එකක් නැහැ. නමුත් අපට ආසන්න දැනීමක් ඇති. අසවල හතුර කියන්නේ ඇත්තටම සංස්කාරයක්. සිතුවිල්ල. උපාදානස්කන්ධය. එහෙම හිතනකොට ඔබට කෙනෙක් හතුර කියන එක ඒත් ඒ හිතට. මොකද ඒ රූපෙදි වගේ වැටෙන නැවත එනවා. එද්දී ඔබ මෙනෙහි කරන්නේ කොහොමද? ඔබ බුදුහාමුදුරු සරණ යනවා නම් බුදුන් වහන්සේ මේක දකින්න කිව්ව විදිහට දකින්න. මේක සංස්කාරයක්. මේක උපාදානස්කන්ධයක්.
ආහිතෙන් එනවා මේක හතුර කියලා. නෑ ඔබ ආයෙ මෙනෙහි කරනවා. ඒක ඔබ සතු මහා බලයක්. මේ බලයෙන් දිනින්නේ මේ අසුර සේනාව කියන්නේ කෙලෙස් ටික, දේව සේනාව කියන්නේ මාර්ගය. බුද්ධ වචනේ. දැන් ඔබ තුල බුද්ධ වචනේ දිනනවද අසුර දිනනවද කෙලෙස් දිනනවද? එතකොට ඔබට හිතෙනවා හතුරා, ඒ මගේ හතුරා. දැන් මං කොහොමද මේ මිනිහෙක් කතා කරන්නේ? මට හතුරුකම් කරනවා. එතකොට මේ හිතට එනකොටම ඔබට එනවා නෑ මේක සංස්කාරය. මේ පහළ වෙන්නේ මගේ ජරා මරණ දුක. මේ මට පහළ වෙන්නේ වෛරය. මේ මට පහළ වෙන්නේ ක්‍රෝධය. මේ මට අනර්ථය කියලා ඔබ මෙනෙහි කරනවා. මෙනෙහි කරලා දෙනවා නෑ මගේ හතුරා. ආයි මෙනෙහි කරනවා. කොච්චරද? ඒ උපදින තාක් මෙනෙහි කරන්නේ. කවුරු දිනකද? මේ කෙලෙස් මරු පරදිනක. කෙලෙස් මරු පරදුනා කියන්නේ දහම දෙන්න. ඕක තමයි ධර්ම යුද්ධය කියලා කියන්නේ. එතකොට එයාගේ ඒ සිද්ධිය ඉවර වෙනකොට අවසානයේ යට දැනෙනවා කෙලෙස් පරාදයි මන් තුල. බුදු ගුණ මන් තුල දෙන්න. මම බුදුහමඳු සරණ ගියා. ඒ අමාරුවෙන් කර වැඩේ ඊළඟ ඒවට මහ උදව්ව. ඊළඟ මොහොතේ යටන සිත බලන්න හරි පහසුවක්. හරි වේගයක්, හරි හැකියාවක්. එහෙම කාලයක් බලන් යනකොට නිකම් පේන්න ගන්නවා. මහන්සි වෙන්න ඕන එක අයින් වෙනවා. ආයාසය කියන ධර්මතාව අයින් වෙලා හුරුවක් බවට පත් වෙනවා. ඒකට කියන්නේ නිරායාසය කියලා. ඒ කතා කරනකොට නිරායාසයෙන් හිත පේන්නේ. මෙහෙම කතා කර කර ඉද්දියට හිත නොපෙනී කතා කරන්න බෑ. සිද්ධ වෙන්නේ නෑ ඒක කවදා. හිත පේනවා. පේනකොටම යාට අනිත්‍ය කියන ඥානයත් හිත ඇතුලින් කියවෙනවා. මේ සංස්කාරෙ මේක අනිත්‍යයි කියලා පණිවිඩෙත් කියවෙනවා. හැබැයි මේ කතා කරන එකත් කරන්නේ. මේ ඔක්කොම සිත ඇතුලේ පවතින පහළ වෙන්නා වූ ධර්මතාවක්. ආර්ය ධර්මතාවක්, අනාර්ය ධර්මතාවක්. අනාර්ය ධර්ම කියන්නේ කෙලෙස්, ආර්ය ධර්මතාව කියන්නේ කෙලෙස් පෙන්වා දෙන මාර්ග ඥාන. මේ දෙක මේක සැරට වැඩ කරනවා. ඉතින් දැන් අපි දන්නවා මේ බුද්ධෝත්පාද කාලෙක නිර්මල දහම යම් කිසි විදියකින් වැටිච්ච නිසා කොතන ගියත් අපට අහන්න ලැබෙන නිසා අපේ හිත පුරුදු වෙලා තියෙන කෙලෙස් වලට නැඹුරු වෙන්න. ඒක නිසායි අපේ ශක්තියක් වැඩෙන්නේ නැත්තේ. අපි මෙච්චර ඇහුවත් අපේ හිත තුල විදර්ශනා ප්‍රඥාවක් එන්නේ නැත්තේ. අපි මෙතනින් එහාට මේ දේශන ඉවර වෙලා ඔබ යන්නේ නැවත මේ කෙලෙස් සහිත ලෝකෙට. ඒ ලෝකයේ අපේ හිත කැමති ඒවට. බලන්න කැමති, අහන්න කැමති. නේද? හිමින් හරියන්න කැමති. නැත්නම් හයියෙන් යන්න කැමති කියලා යන්නේ මේ බාහිර ලෝකෙට. අන්න ඒකයි මේ ප්‍රශ්නේ. අවශ්‍ය කෙනා පහළ වුණු කලට මේක වෙනස් වෙනවා. මොකද ඒ පරිසරය ස්ථිර වශයෙන්ම ඔබ මේ මහන්සි වෙන එක ඉබේම නවති. ඔබ අවශ්‍ය කරන දෙයක් ඇති සංසාරේ පෙරම්පුරනේ ශක්තිය ටික ඉස්සරහට මතුවේයි. එදාට ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ ආනදේ ඔබට පෙනෙයි. ඇයි ඔබ තුල හටගන්න අනිත්‍ය ඔබට පේන්න ඕන. ඔබ තුල හටගන්න ජරා මරණ දුක ඔබට පේන්න ඕන. ඔබ තුල හටගන්නා වූ අනාත්මය මම නොවන දේ, මගේ නොවන දේ මොකක්ද ඒක ඔබට පේන්න ඕන. පෙනිලා මේක අයිතියෙන් මිදෙයි. අයිතියෙන් මිදෙනකොට පුදුම සතුටක්, පුදුම සැහැල්ලුවක් ඔබට දැනෙන්න ගනී. එදාට ආයි ඔබ අතින් ඇද්දත් සංසාරයට අදින්න මේ ලෝකේ කාටවත් බෑ. මේ අවබෝධයටපත් වෙච්ච කෙනාගේ ජීවිතය වෙන්නේ සංසාර කතරෙන් ඈතර වෙන මාර්ගය. ඉතින් මේ දහම අහන්න සංසාරේ අනන්ත පෙරම්පුරන්න ඕන. ඉතින් ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් හම්බෙච්ච හැමෝටම දහම අහු නොවන කියන එකේ තේරුම පෙරම්පුරලා නැහැ. පාරමිතාව මදි. දැන් චින්චමාණේකව පෙරම්පුරන බුදුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා දහම අහන්න ඕන. නමුත් චින්චමාණේකව දරබැඳගෙන ඉන්නේ. විශේෂ බුදුහාමුදුරු දකින්න මොන තරම් සුදුසුකමක් තියෙනවද? දැන් පටාචාර බුදුහාමුදුරු දකින්න ඉන්නේ ප්‍රශ්න ගොඩක් මැද. දැන් ඇය දන්නේ නැති දෙයක් ඇඟ ඇතුලේ වැඩ කරනවා. පටාචාර නොදන්න මහා ශක්තියක් ඇඟ ඇතුලේ තියෙන මොකද්ද? බුදුන් වහන්සේගෙන් දහමක් ඇහුවම අවබෝධතා ඥානය සකස් වෙන ශක්තිය තියෙනවා. ඒ සකස්සෝ ඥාණයෙන් කෙලෙස් දවාලන ශක්තිය යාගාව තියෙනවා. එයා දන්නේ. ඔන්න බුදුහාමුදුරු හම්බෙන්නේ නැහැ. මහා මරණ ගොඩක් ගැන කියාගෙන කෑ ගහගෙන යන ලෝකයට පිස්සියක් වගේ පේන කෙනා බුදුන් වහන්සේට පේනවා ඇතුලේ තියෙන අර ඥාන ශක්තිය. අන්න ඒ දෙයට තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන දහමගෙන මේ කෙලෙස් ටික පෙන්වන ඒ ශක්තියට බුදුන් වහන්සේගේ පණිවිඩය එනකොට හිත නිවිලි වෙනවා. නැවත නගර දුවන්නේ නැහැ. මගේ ළමයි මරුණා, සමියා මරුණා, අම්මා තාත්තා මරුණා කියලා කෑ ගහගෙන යන්නේ නැහැ. ඒ සියල්ලකින් මිදෙන. අපි මේ తాවකාලිකව හම්බෙච්ච ලෝකෙ මගේ කියලා හිතාගෙන. ඒක වෙනස් වෙනවා කියලා අඬාගෙන. ඒක මට ඕන විදිහට නැතෝ කියලා අඬාගෙන. මට ඕන විදිහට තිබුණත් මදි කියලා අඬාගෙන. නේද? එක්ක මට ඕන විදිහට තිබුණත් මට ඒක වැඩි කියලා හිතාගෙන. මොකෙන්ද දුක් නොවිඳින්නේ? මොකෙන්ද අපි පසු නොත වෙන්නේ? මොකෙන්ද අපි අසහනයටපත් නොවෙන්නේ? දිගනම් කොටමදි කියයි, කොටනම් දිගමදි කියයි. රහනම් රහ වැඩි කියයි. නේද? නැත්තම් රහ නැහැ කියයි. අපි මොකකින් හරි තැවෙනවා. එක්ක අඳින ඇඳුම සුදු වැඩි කියයි.
මේ ගවුමට මේක ගැලපෙන්නේ නැහැ කේ උඩ හැට්ටේ පාට වෙනස්, සායි පාට වෙනස්, සරමේ පාට වෙනස්, ෂර්ට් එකේ පාට වෙනස් කියලා දුක් විඳිනවා. අපි මොහොකින් හරි දුක් විඳිනවා. අපි ඉතින් අරන් එන්න තියෙන නිසා ගෙනල්ලා එළියට ඇවිල්ලා මේ දුක අඳිනවා. ඇඳලා බල දුක් විඳිනවා. අයියෝ සරමේ පාට වෙනස්, සරම තද සුදුයි, මේක වෙන සුදු පාට, සුදු පාටවල ඇයි මෙච්චර කියලා දුක් විඳිනවා. අපිට දුක් විඳින්න ඕන තරම් දේවල් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ එයා මේකෙන් වෙනස් වෙනකොට මේ ඇඳු මැන්දේ විලිවසා ගන්න විතරයි කිව්වම් ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ හිතෙන් මේ පණිවිඩය නිකුත් වෙන දවස වෙනකන් අපි කවුරුත් දුක් විඳිනවා. එක්ක හොඳටම අයන් කරලා ඇවිල්ලා හේතුණු තැන පොඩි වුණා චික් කියලා දැන් ඒක දිගහැර ගන්න විදියක් නැහැ. ආයි අයන් එක පිටට තියන්නේ. දැන් මේ පොඩි වෙච්ච එක හිත පොඩි වෙලා යනවා. ෂර්ට් එක පොඩි වීම නෙවෙයි දුක, හිත පොඩි වෙච්ච එක. හිතනවා පරාදි මේක පොඩි වුණා. කොච්චර අමාරුවෙන්ද මම මැද්දේ. හේතුවෙත් අමාරුවෙන්, වේලගත්තේ අමාරුවෙන්, මැද්දෙත් අමාරුවෙන්. ඊළ දැන් මේ හිත අර රූපස්කන්ධේ රූපේ නිසා පහළ වූ සංඥාවෙන් මහා ලතවිල්ල. මහා අඳෝනාවක් හිතේ පහළ නැහැ. හැබැයි මම ඒක දන්නේ. මෙයා එහෙම පහළ වුණාට පහළ වූ එක ඇසුරු කරාට එකෙන් ගැලවෙන්න දන්නේ නැහැ. දහම ඉන්න කෙනාට මේක පහළ වුණ ගමන් එයා දන්නනේ ඇඳුම අඳින්නේ විලිවසා ගන්නද. සීතලෙන් අවුවෙන් උෂ්ණෙන් බේරෙන්න විතරයි. කියලා අන්න එයා හිත නිවෙන සංකල්පයක් ආයෝජනය කරනවා. තේරුණා නේද? චීවරම් පටිස්සෝමි සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය. සීතලට අවුවට වැස්සට කුඩා කුමින් දස්ත හපන එකෙන් බේරෙන්නයි මේක අඳින්නේ. පිළිවසා ගන්නයි මේක අඳින්නේ කියලා බුදුහාමුදුරු මේක ප්‍රත්‍යවේක්ෂණව මේ ප්‍රත්‍යක්ෂය වෙන විදියට මෙහි තියෙන අයිතිය සුළු වෙන විදියට හිත මෙහෙවන ක්‍රමයක් අපිට උගන්වලා තියෙනවා. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂණා ඥානය කියන්නේ. අපි එහෙම හිතුවොතින් අපේ හිත නිවෙනෝ මේ ඇඳුම පොඩි වුණාට දඟලන්නේ නැහැ. ඇඳුමේ වර්ණ වෙනස් වුණාට අපි දඟලන්නේ නැහැ. දැඟලුව කියලා අපේ මේ ප්‍රශ්න ඉවර වෙන්නේ මේ ඇඳුම තියෙනකම්ම එහෙම විඳවන. මේ ඇඳුම විඳවන්න ඇඳපු එකක් නොකර ගන්න කියලා කියන්නේ. එහෙනම් ඔබ ඉදිරියේ ඔබ පාර යනකොට ඕන තරම් ඔබ අකමැති මිනිස්සු ඇති. ඔබ යනකොට පයින් යනකොට ඔබට ඉක්මනට යන්න ඕනේ යන්න නොදෙන ඔය කතා කරගෙන යන දෙන්න තුන් දෙනා ඇති. පාර මැද හරියට මෙහෙට වැනි. නේද? ඒ ඔබ මහා ද්වේෂය අවශ්‍යන දේවල්. ඔබ වාහනේ යනකොට ඉස්සර කරන්න නොදී ඔය පාර මැද හිමින් යන ෆෝන් එකක් කනේ ගහගෙන. අපිට පේන ෆෝන් එකකින් කෝල් එක. අපිට ඒකත් පේනවා. දැන් දෙගුණයක් අපි ආවේශ වෙලා යනවා. අපි කියනවා මේ වගේ කාලකන්නින්ටද අපි උදව් කරන්න කියලා අපි මහා ආවේශයකට එනවා. දැන් අපි මේ ඇත්තටම අපි මේ ලෝකේ උපන්නේ අනුන්ගේ වයින් කෙලෙසෙන්නද නිවා ගන්නද? දැන් ඇත්තටම බැලුවොත් අපි නිවා ගන්නෙ නෑනේ අපි ගිනි තියාගන්න. නේද? එක්ක ඉඩ දුන්නොත් ඉඩ දෙනකොටම ඉස්සරහින් වාහනයක් ආවා. ඉඩ දුන්නෙත් මම හරි තැනද කියලා ඒත් ඉඩ දුන්නත් පුතේ. ඉස්සරහින් ආකෙනාගෙන දුක් විඳිනවා. මේ වගේ අපි දුක් විඳින්න මහා පුදුමාකාර විදිහේ පරිසරයක් අපිට හැදිලා තියෙනවා. අපිට හැබැයි දුක නසන්න පරිසරේ නැහැ නේද? දුක පහළ නොවේදී පරිසරයක් නැහැ නේද? මෙහෙම හිතනකොට අන්න බුදුහාමුදුරු සරණ යන්න වේගෙ හිතට එනවා. බුදුහාමුදුරු මේ වගේ වේග තිබිච්ච අය නෙවෙයි මෙල්ල කරේ. කිසాగෞතමී දුක වැඩිකමට ළමයිකව මරණ කරගහන්නේ ඉන්නේ. පණ ඉල්ලගෙන ඉන්නේ. නේ? පණ ඉල්ලගෙන ඉන්නේ මේ ළමයට පණ දෙන්නේ නෑ මැරිච්චම ළමයට. දැන් ඒ මැරිලා කියලා සිහියවත් නෑනේ. දවසකට පස්සේ බුදුහාමුදුරුවෝ කියන දවසකින් මැරිලා නේ. මේ ළමයට පණ දෙන්න බෙහෙතක් හොයන් එනවා. කවුරුත් දන්නව මැරිලා ඉදිමිලා. ඒක සිහි විකලෙන්නේ එන්නේ. කිසాగෞතමී. දැන් කිසాగෞතමී වගේ කෙනෙක් ඒ වගේ විකෘති කෙනෙක් අපි දැක්කනම් අපි ඇත්තම හැංගෙනවා. මේ සමාජ කෙනෙක් නම් හැංගෙන්නේ ඔක්කො පිසංකොටුඩගෙන. ඒක තමයි කරන්නේ. නමුත් බුදුන් වහන්සේගේ දහම ඉස්සරහා. බුදුහාමුදුරන්ගේ උපාය ඉස්සරහා. සිහිය පහළ වෙන උපායක්. සත්‍ය අවබෝධ වෙන උපායක් දෙන්න නොමලගේකින් අබ ගේන්නේ කියලා. ඒ යා අබ හොයන් යනකොට යාට සිහිය පහළ වෙනවා. ලෝකෙ තියෙන යථාර්ථය මතක් කරනවා. හැම ගෙදරම අය මැරිලා කියලා හිතෙන් ලැජ්ජාවෙන් ඉන්නේ. දැන් බුදුහාමුදුරට මූණ දෙන්න බෑ ඉතින් නොමලගේකින් අබ මිටක් නේ හොයන්න බැරි. අබ තියෙනවා. ඉන්දියාවේ අබ තියෙනවා. කඳු ගන්න. හැබැයි නොමලගේකින් කවුරුවත් මැරිලා නැති ගේකින් අබ මිටක් හොයාගන්න බෑ. ඒ කියන්නේ හැම ගෙදරම මැරිලා. එහෙනම් මැරෙන්නේ මගේ ළමයි විතරක් නෙවෙයි ඔක්කොම මැරෙනවා කියන දැනීම ඇවිල්ලා. බුදුහාමුදුරේ ඒක මතු කර ගන්නවා පණිවිඩේ. කිසాగෞතමී ඒ දැකපු කිසాగෞතමී මේ වෙලාවේ දැකපු මේ සියලු දෙනා මැරෙනවා හැම කෙනාගේම කවුරු හරි මැරිලා. එහෙනම් කවුරුත් මැරෙනවා කවදා හරි මැරෙනවා කියලා එයාගාව දැනීමක් ඉපදුනා. ඒක මතු කරා බුදුන් වහන්සේගේ ධර්ම පණිවිඩේ. මතු කරගමන් යා නිවිල ඉවරයි. එහෙනම් ඔබ තුල ධර්ම පණිවිඩේ දැන් මම මතු කරන්න මේ දඟලන්නේ ඒක.
ඔබට කවුරු හරි හතුරෙක් කියලා පෙන්නන ඔතන තියෙන සිතුවිල්ලක් විතරයි. උපාදානස්කන්ධයක් විතරයි කියලා හිතන්න දැන් නිවිල ඉවරයි. නේ පටස් කියලා නිවෙනවා. මෙහි හැබැයි මේ අපි දහමෙන් පිට යන්න බෑ. වෙනේව බෑ. හුස්ම ගත්තත් නිවෙනවා. හුස්ම දිහා බලන්න ඕනේ. ඒ නිවන මොකකට මාර්ගයට ඇති නෑ. ඒ කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා බුදුහාමුදුරුවෝ මේ පරීක්ෂණය නිවැරදි කරගන්න ත්‍රිපරිවට්ටයක් දේශනා කරනවා. එතකොට ඔබ ඒ තුල ඉඳගෙනම නිවෙන්න ඕනේ. වෙන එකක් කරලා නෙවෙයි. තේරුණාද? එහෙනම් මේ සිද්ධිය තුල පිහිටාගෙන සිටිමි. සිද්ධිය තුලින්ම ගැලවීමක් උදා කරනවා නම් අන්න සත්‍ය ඥානය කියන්නේ ඒකට. ඒක සංස්කාරයක් විදිහට දැක්කනම් ඒ සිතුවිල්ල. එහෙනම් සත්‍ය ඥාන. නැත්නම් ඔබ මේ වෙලාවේ මරණානුසතියක් වඩන්න ගියොත් අපි හිතමු ඔබට කෙනෙක් දැකලා තරහක් වෙනකොට කොහේ හරි මැරිච්ච කෙනෙක් මතක් කරගත්තා නම් මේ රූපේ යටපත් කරලා වෙන එකක් කරගන්න එක මාර්ගෙ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ සත්‍ය ඥානය දේශනා කරනවා. කෘත්‍ය ඥානය දේශනා කරන කෘතඥානයක්. ඒ හරියටම මාර්ගය වැඩෙන කෙනාට පණිවිඩයම ගන්න. තමන්ගේ හිතේ පහළ වූ අදහසම අරගෙන එහි අනිත්‍යම. ඒ සංස්කාරයක් විදියට, ඒ අනිත්‍ය විදියට, ඒ දුකක් විදියට මෙනෙහි කිරීමෙන් නිවෙනව නම් අන්න සත්‍ය ඥානය කියන්නේ ඒක. සත්‍ය ඥානය කියන්නේ මේ සෝවාන් මාර්ගය. කෘත්‍ය ඥානය කියන්නේ කෘත්‍යයක් කියලා කියන්නේ යම්සි ක්‍රියාකාරීත්වයක්. අපි කරන ක්‍රියාවක් තියෙනවා අනාත්මයක් තුලාත්මයක් තියෙනවා. නෑ එහෙනම් කෘත්‍ය කියන්නේ අනාත්ම ධර්මතාවක් කියන එකයි. මේ කෘත්‍ය ඥානයක්. ඒක එයාට පේනවා මේක කෘත්‍ය ඥානයක් කියලා. ඊට පස්සේ එයාට දැනෙනවා මේක කෘතඥානයක්. දැන් මේ සිද්ධිය ඉවරයි. සිද්ධිය වෙනවා. සිද්ධිය වෙමින් සිටිනවා දැන් සිද්ධිය අවසන්. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. මේ ත්‍රිපරිවට්ටය අවබෝධ වෙනවා යාට. මේ ලෝකෙ තියෙන උත්තරීතරම තැන ත්‍රිපරිවට්ටය. මෙතන මෙයා පිට නැහැ කියලා එයා දන්නවා. මෙයා නිර්මල දහම තුලම නිවුණු බව දන්නවා. එයා දහමෙන් පිටතට ගිහිල්ලා වෙනත් කරුණක් කරන් තාවකාලික වහගෙන තියෙන කෙලෙස් වහගෙන වෙනත් එකක් උපදෝගෙන නිවාගත්තා කියලා නෙවෙයි දැන් දන්නේ. එයා දන්නේ එයාගේම උපන්න කෙලෙස් ටික නිවැරදිව එයා දැක්ක මේ සංස්කාර ධර්මයක් කියලා. මම හිතනවා තේරෙනවා මෙයාට මේ මෙතන තමයි කඩුල්ල ඇත්තට. මේ ටික අවබෝධ කරගන්න මොකද ඔබට ඔබ හැර වෙන කෙනෙක් නැහැ. මට මම හැර වෙන කෙනෙක් නෑ. මට පුළුවන් මේ කෙනේ නිවනට ගෙනියන්න. මට බෑ. මේ කියන ධර්ම පණිවිඩය ඔබේ නිවන. මාර්ගය වෙන්නේ බුදුහාමුදුරුගේ වචනේ. ඒතර ඔබ බුදුහාමුදුරුව සරණ යනවා දහම. ඒතර මේ ඔබ දැන් මේ අහගෙන ඉන්නේ ගෞතම බුදුන් වහන්සේගේ නිර්මල සම්බුද්ධ වචනේ. ඒ වචනේ තුල මම හෝ තවත් කෙනෙක් හෝ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඔබේ කෙලෙස් ගැන. එහෙනම් කෙලෙස් ගැන කතා කරනවා සත්‍ය ඥානෙට අහුවෙලා. එහෙනම් ඔබ ඒකාන්තයෙන් මේ සරණ යන්නේ බුදුන් වහන්සේගේ. ඔබ බුද්ධං සරණං කියවනම් බුදුහාමුදුරු සරණම යන්නේ. ඔබ ධම්මං සරණං කියවනම් මේ නිර්මල ධහම සරණම යන්නේ. ඔබ සංඝං සරණං කියවනම් සියල්ලකින් වෙනස් වූ කෙලෙස් වලින් මිදුණු ඒ සුවපත් වූ සිතේ සුවය මේ ගන්න. ගිනිගත් සිත නිවා ගන්නවා. ඒ සුවපත් කර ගන්නවා. එතකොට දැන් අපි ආයේ ඔය ඔක්කොම එකතු කරලා මෙච්චර දැන් මේ කතා කර ටික එකතු කරලා තනි පණිවිඩයකට ගත්තොත් අසවල හතුර කියන්නේ කොහොමද? සංස්කාරය. මට මේ චුට්ට කියන්න උවමනාව තිබුණා අසවල හතුර කියන්නේ මොකද්ද? සංස්කාරය. අසවල හතුර කියන්නේ උපාදානස්කන්ධය. ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ? රූපයක් තියෙනවා, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. හොඳට කතා කරගන්න. ඉඳ තියෙන වෙලාවට කතා කරගන්න. ඉඳ නැති වෙලාවට කතා කරන්න බෑ. ඔබට විවේක තියෙන වෙලාවල් ඇති. ඔබ වැඩ අඩුවෙන් ඉන්න වෙලාවල් ඇති. ඒ වෙලාවට එන සිතුවිල්ල උපාදානස්කන්ධ විදිහට ගලපන්න. ඉඳ වැඩ කරන වෙලාවට බෑ මේක. කාර්ය බහුල වෙලාවක බැරි වෙයි ඔබට. ඔබ කාර්ය බහුල නොවන වෙලාවල් මේ වෙන කෙනෙක් එක්ක කතාවට යොදන එක අඩු කරලා වෙන මාධ්‍යයක් බලන එක අඩු කරලා නිකන් ඉන්න ඇයිට කෝල් ගන්න වෙලාව අඩු කරලා ඒක යොදන්න මේ බුද්ධ වචන ගලපන්න. මේක සංස්කාරයක් කියලාම ගන්න. මේක තමයි සැබෑ ඇත්ත. මේක උපාදානස්කන්ධයක් කියලාම හිතන්න. ඒ උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? මේකේ තියෙන ස්කන්ධ පහ. ස්කන්ධ කියන්නේ කොටස්, කාණ්ඩ පහ. එකතු වෙලා තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. මේ දැන් ඔබ ඇසුරු කරන සිතුවිල්ල ඇතුලේ තියෙන මේ ස්කන්ධ පහ. රූපයක් තියෙනවා. රූපයක් කියන්නේ අතීතයේ ඔබ දන්නා දෙයක සටහන රූපය කියලා කියන්නේ. ඒ රූපය තමයි ඔබේ දැනීම වශයෙන් තියෙන වේදනාව වශයෙන් තියෙන්නේ. සුඛ වේදනා හෝ දුක වේදනා හෝ අදුක්කම සුඛ වේදනා. ඒකේ තම තමන් ඒ වෙලාවට ගලපා බලන්න. හොඳ දෙයක් නම් සුඛ වේදනාවක් ඇති. අකමැති දෙයක් නම් දුක වේදනාවක් ඇති. එතකොට අපි අකමැතිත් නැති, කැමැතිත් නැති ඒවයි අඩු දෙයක් නම් අදුක්කම සුඛ වේදනාවක් ඇති. ඒ රූපෙත් එක්ක ඒ මතක් වූ දෙයත් එක්ක. එතකොට රූපය, වේදනාව, සංඥාව, හැඳිනීම. එතකොට හැඳිනීම කියන්නේ මම දැන් ඒ එළියේ ඉන්න කෙනාට මගේ හිතේ මොන වගේ හැඳිනීමක්ද ආවේ? ඒ හැඳිනීම එන්නේ ඇතුළේ ආපු රූපෙට අනුව.
ඇතුළේ රූපේ නිසා මේක පහළ වෙන්නේ. අන්න ඒකයි සංඥා වෙන් කරලා පෙන්නන්නේ. එළියේ රූපේ මේකට කිසිම සම්බන්ධයක් නැති නිසායි රූප වේදනා සංඥා කියලා වෙන් කරන්නේ. එතකොට රූපය, වේදනාව, සංඥාව, සංඛාරය. කය සිත වචනේ ක්‍රියාකාරීත්වය. විඥානය. විඥානය කියන්නේ ඔබට ආපු දැනීම. මේ ඔක්කොම එකතු කරලා ගත්තම පංච උපාදානස්කන්ධය. ස්කන්ධ පහක් තියෙනවා. එකක්වත් ඔබ හදපු දේවල් නැහැ. ඔබ මේක ගන්නවා කියන්නේ අදින්න ආදානේ මේ අන්සතු දෙය ගන්න එකමයි. ඔබ නහදපු දේවල් ඔබට අයිති නැහැ. ඔබ හදන දෙයක් මෙතන නැහැ. ඒක අනාත්මයි කියන්නේ. නහදන දෙයක අයිතියක් ඔබ ගන්නවා කියන්නේ ඔබ සංසාරයට වැටෙනවා. එහෙනම් ඔබ මේ ඔප්පු කරගන්නේ මගේ නෙවෙයි කියලා මේක. මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා. මේක මගේ ආත්මයක් නෙවෙයි කියලා උපාදානස්කන්ධය ඔප්පු කරගන්න. අන්න ඒක ඔප්පු කරගන්නකොට උපන් කෙලෙස් පහ වුණා විතරක් නෙවෙයි නැවතත් ඒක ක්ලේශයක් වශයෙන් ඔබේ හිත තුල ක්‍රියාකාරී වෙන එක නවතිනවා. මම හිතනවා තේරෙන්නට ඇති. මේ ටිකේ ඉතින් අපි පුළුවන් තරම් අහමු. අහලා පුළුවන් තරම් ගැලවෙන්න මේ වෙසක් එක ඉවර වෙන්නේ නැහැ කවදාවත් මේ ලැබු 2020 වෙසක් එක රහතන් වහන්සේලා මේ රට පිරණකම් පවතින. ඒක මිනිසුන්ට සමරන්න නොදුන්නේ. වෙසක් එක තියෙන්නේ ඔන්න මේ පණිවිඩය ගෙනියන්න විතරයි. පණිවිඩය ගෙනියන අයට ඉඩ තිබුණා. ඒ නිසා මේ පණිවිඩය හොඳට මතක තියාගෙන නැවතත් ඔබට ඉඩ තියෙන වෙලාවලදී විවේක වෙලාවට නිකන් ඉන්න ගමන් මෙනෙහි කරන්න. මතක් වුණු දෙයක් අල්ලගන්න. ඇහැට පේන රූපයක් නිසා මොකද්ද හිතට එන්නේ? හිතට එන දෙයට අපි කියන්නේ මතක් වුණා කියලානේ. මතකය කියන්නේ ඒකටනේ. හිතේ තියෙන එකට කියන්නේ. ඇහෙන දෙයට ඔබේ හිතට එන දෙයටයි මතකය කියන්නේ. නාසයට දැනෙන දෙයට ඔබේ හිතට එන දෙයටයි මතකය කියන්නේ. දිවට දැනෙන දෙයට ඔබේ හිතට එන දෙයටයි මතකය කියන්නේ. කය ගැටෙන දෙයට ඔබේ හිතට එන දෙයටයි මතකය කියන්නේ. මතකය කියලා වෙනම දෙයක් නෑ. හරිද? එතකොට ඔබට කයේ ගැටෙනම හූරනවා වගේ. ඔබට හිතට එන කටුවත්ත. ඒක තමයි රූපේ. ඒ කටුවත්තට ඔබ අකමැත්ත හිතේ හටගත්ත වේදනාව. මේ කටුවලට හිරෙන එක කයේ වේදනාව. ඒ වේදනාව සහ හිතේ හට ගන්න රූපයත් එක්ක එන වේදනාව තමයි ඔබට දැනෙන්නේ. මේ වේදනාවක් දැනෙනවා. මේ වේදනාව නේ ඔබ විඳින්නේ කටුවත්ත වේදනාව. එතකොට හිතට එන කටු ටික එරමිනියක් තමයි හීරෙනකොට. එරමිනිය කටුවත්තක් වැදෙන පැටලෙනවා කියලා හිතෙනවා. ඒක තමයි සැඳිරි. මොකටද මේ ඇඟේ හීරෙන එකට හැඳිරි මේක. රූපයත් ඒක. දැන් රූපෙන් මේක තේරෙන්නේ නැති නිසා සංඥාවක් එනවා. කයසිත වචනේ මේ කටුවත්තට හීරෙන එකට විරුද්ධ වෙනවා. විඥාණයෙන් ඒක ඇසුරු කරනවා. ඇසුරු කළා ඔබ කටුවත්තක් කියලා බැලුවාම කටුවත්තක් නෙවෙයි තිබිලා තියෙන පුටුවේ තියෙන කෙන්දකට පැටලිලා. හීරිලා අත එහාට මෙහාට ගෙනියන්දි පැටලිලා. එතකොට ඔබ රැවටුණා. ඔබ කියනවා මම රැවටුණා අයියෝ මං හිතුවේ කටුවත්තක් කියලා. එතකොට ඇත්තට මොකද්ද? ඔබ හිතේ තියෙන එකෙන් ගැලවුණා නම් මේක පේනව නේද? එහෙනම් රැවටිලා නෑ නේද? රැවටුණා කියන්නේ පිට තියෙන දේ ඇතුලෙන් ඉනේන එක. තේරෙනවද කියලා බලන්න ඇත්තද මේ කතාව? ඔබ රැවටිලා ඉන්න තා සසරේ. මට මේ කෙනෙක් හතරක් කියලා පේනවනම් මම සසරේ. ඒක ගැලවෙන්නේ නැහැ ජීවිතේට. ඇයිද? මම මේක හිතේනේ තියන් ඉන්නේ. මේක පළපදිහම් කරන් ඉන්නේ හිතේ. පවත්තන්නේ හිතෙන්. මේක පවත්තන උදව් වෙන ධර්මයේ අවිද්‍යාව. අවිද්‍යාව තියෙන අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව තියෙනකන් සංකාරي පහළ වෙනවා. සංකාර තියෙන විඥානේ පහළ වෙනවා. විඥානේ තියෙනකන් නාම රූප පහළ වෙනවා. නාම රූප තියෙන සලආයතන. සලආයතන ස්පර්ශය. ස්පර්ශය තියෙනකන් වේදනා. වේදනාව තියෙන තණ්හා. තණ්හා තියෙනකන් උපාදාන. උපාදාන තියෙනකන් භවය. උපාදාන තියෙනකන්ම භවය. භවය තියෙනකන් ඉපදීම. ඉපදෙනකන් මරණ. එහෙනම් ලෙඩ දුක් මරණ සියල්ල මෙන්න මේ සංකල්පය ඇතුලේ තියෙන බව තේරුම් ගන්න මේ රූපස්කන්ධය පහළ වෙනකොටම හිතන්න මේ මගේ ජරා මරණ දුක එන්නේ. එතකොට මේ පේන කෙනෙක් වෙන්න පුළුවන් මට. මට හිතෙනවා නම් මේ මගේ හතුරෙක් කියලා. එහෙම නැත්නම් මගේ මිතුරෙක් කියලා. මේක සංකල්පය. මේක මගේ හිත. මේක ඇහැට රූපයක්. අන්නේ මේ සිද්ධිය තුලින් විදසුන් වඩනවා කියන්නේ සිද්ධිය ගලපා බලන එකමයි. මේ මට පේන්නේ මගේ මිතුරා කියන්නේ මගේ හිතේ පහළ වූ සංකල්පයක්. මේක ඇසට රූපේ ගැටෙන මොහොතකයි මේක වෙන්නේ. එහෙනම් ඇසට රූපේ ගැටෙනවා කියන්නේ ස්පර්ශ ආයතන දෙක. කියලා ඔබ බුද්ධ වචනයට ගලපනවා නම් ඒ බුද්ධ වචන ඔබ ගලපනවා නෙවෙයි මේ බුද්ධ වචන ඔබ හිත තුල පහළ වෙලා. අන්න එහෙනම් බුද්ධ වචනේ පහළ වුණා නම් ඔතනින් කෙලෙස් ධර්ම සම්පූර්ණ පහළ වෙලයි. සංසාර කතරත් ඔතනින් අවසන් වෙයි. මෙන්න මේ ශක්තිය හිතේ වැඩෙනකම් ඔබට කරන්න කිව්ව බුදුන් වහන්සේ එකම එක දෙයක්. ඒ ධර්ම ශ්‍රවණය කරන්න. මොකද සංසාරෙන් ගලවන්න ඔබට තියා ඇතෙකුටවත් අදින්න බෑ කිව්වා. මේ ලෝකෙම ඉන්න ඇත්තු එකතු වෙලා ඇද්දත්
මරණාසන්න වෙලාවේ ඔබ සංසාරයෙන් ගලවන්න මේ ලෝකෙ ඉන්න එක මැතිකුටවත් බෑ මේ ලෝකෙ මොන බලයකටවත් බෑ. බලය කියන්නේ පොඩි දෙයකින් ඔබ සංසාරයෙන් ගලවන මොකද්ද? සත්‍ය ඥානය. මොකද්ද සත්‍ය ඥානය? බුද්ධ වචනේ. ලෝකෙ තියෙන එකම සත්‍ය චතුරාර්ය සත්‍ය විතරයි. එහෙනම් මේ එන්නේ දුක. මොන දුකද? ජරා මරණ දුක. ඔබට මොනවා මතක් වුණත් ඔබ සංසාරේ නැවත උපදිනවා. මතක් වෙන එක තමයි බීජ නියාමයේ කියන්නේ. ඒක නැවත එකක් පැලවෙන නිසායි නැවත එක පැලවෙන නිසායි බීජ කියන්නේ. ඒක තමයි බීජය අල්ලන තැන කම්ම. එතකොට දැන් ඔබට හතුර කියලා හිතට එනකොට ඒ හිතට එන එක තමයි බීජය. તો හතුර කියලා බාහිරේ බලන තැන කම්ම. චේතනාව. කම්මනියා. බලන්න මෙතන දැන් તો දෙයිය බ්‍රාහ්මණයා මැරෙන වෙලාව රත්තරන් බඩු ටිකක් හිතට ආවෙද මේ මාර වටිනවා මේ උපමාවල්නේ මොනවා තරම් අපිට දහමට වටිනවද તો දෙයියට මතක් වුණේ රත්තරන් බඩු කොහෙද ඉපදුනේ බල්ලෙක් කියලා උපදුනේ රත්තරන් බඩු ළඟම දැන් බල්ලන්ට වැඩක් තියෙද මේ බල්ලට තේරෙනවද මම බල්ලෙක් වුණේ රත්තරන් බඩු මතක් කියලා කියලා බල්ලට තේරෙන්නේ නැහැ බල්ලා දන්නවද බල්ලා දන්නේ නැහැ අපි ඉපදුනේ හේතුව අපි දන්නවද අපි දන්නේ නැහැ අපිට පෙර භවයක් තිබුණා කියලා දන්නවද? අපි පෙර භවයේ මේ වගේ සිටුවරු වෙන්න පුළුවන්. සිටු පුත්තු දෙවිය ලෝකෙ ඉන්න පුළුවන්. പ്രേත ලෝකෙක ඉන්න තිබුණා. යක්ෂයෙක් වෙලා හිටියද දන්නේ නැහැ. අපිට පෙර භවයේ පේනවද? අපිට නෙපෙනෙන එක പ്രേතයට පේනවා. උසස්ම කෙනා කියන මනුස්සයට නොපෙනෙන දෙයක් പ്രേතයන්ට යකුන්ට පේනවද? ඒ මිසු අසරණයි. මේව කතා කරනකොට තමයි ඔබ පෙර ආත්ම දැනෙන්න ගන්න. పూర్වේ නිවාසානුස්මෘති ඥාන පහළ වෙන්නේ මේව කතා කරනකොට. ඒ දෙවියන්ට පවා දැනෙන්න ගන්නේ බ්‍රහ්මයන්ට ওই പ്രേතයන්ට පවා දැනෙන්න ගන්නේ පෙර ආත්ම මේව කතා කරනකොට. ඒව ඇවිස්සෙන පෙරපි. ඇවිස්සෙනකොට පෙන්නේ. අපි කොහේ හරි ඉඳලා මෙතෙන්ට ආවා. ඒව අතෑරිලෙන්නේ. අපි කැමැත්තෙන් ආව නෙවෙයි. එතෙන්දී අපි මැරෙද්දී අඬන්නේ නැති. අපි ගොඩක් අකමැති වෙන්නේ නැති මැරෙන්නේ. ඒ වුණාට මැරුණා. අපි ඉපදුනා. අපි ඉපදෙන්නේ නැත්තේ කැමැති තැන නෙවි වෙන්නේ නැති. අපි එදා ප්‍රාර්ථනා කරා දන්නේ නැහැ දිව්‍ය ලෝකේ. නමුත් අපිට හම්බුනේ මෙතන. අපි ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ හතුරු බලවේග නැති වේවා කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ නැති හැමදාම නිරෝගී වේවා කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ ප්‍රිය මිතුරන්ම හම්බ වේවා කියලා. ඔවුන් සදාතනික වේවා කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි ලැබෙන්නේ. හැබැයි ප්‍රිය මිතුරු ප්‍රාර්ථනා කරාම ලැබෙන්නට ඇති. ඔවුන් විප්‍රයෝග වෙනවා අපෙන් සමුගන්නවා. එහෙනම් අපිට එන්නේ දුක. අපි අප්‍රියයි නැති වේවා කියලා හිතුව අප්‍රියයි සංප්‍රයෝග වුණා. අපිට ආවි දුක. අපි දීර්ඝායුෂක් ප්‍රාර්ථනා කරලා දීර්ඝායුෂ අවසානයේ හරි මැරෙනවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරලා තියෙන මරණය. දැන් ඔබ නැවත උපදිනවා නම් කොහේ හරි ඔබ ආයි ප්‍රාර්ථනා කරන මරණය. මේ ටික හොඳට සිහිය තියාගන්න. ඔබ මරණයක් ප්‍රාර්ථනා කරන්න එපා. මොකද මරණය අතිශය දුකයි. මරණ වෙලාවට එන්නේ නැහැ හොඳ සිතුවිලි. කාටවත් එන්නේ නැහැ. ආපු ඉතිහාසයක්වත් මතක නැහැ අපිට. සෝවාන් වුණු අපි දන්නවා බිම්බිසාර රජුන්ට පවා දරුණු සිතක් ආවා. ඒ දරුණු සිත මෙල්ල කරගන්න සෝවාන් වෙච්ච උට මහා බලයක් තිබුණා අඩක් මෙල්ල කරනකොට හීන සෝතාපන්න මට්ටම. යක්ෂයෙක් කියලා උපදින ජනවසබ කියලා. බෙසෝවාන් සංසාරේ කොච්චර භයානකද කියලා ඔබ හිතන්න. රජෙක් පණුවෙක් වෙනකොට මැරිලා. නේද කොච්චර සෝචනීයද කුසල රජු. අජාසත් රජු අවීචයක ඉන්නකොට නිරේක ඉන්නකොට මොනතරම් සෝචනීයද කියලා හිතන්න. මහා සිටු පුතෙක් සිටුවරෙක් බල්ලෙක් කියලා පුතාගේ ඉස්සරහා ඉන්නකොට මොනතරම් සෝචනීයද කියලා හිතන්න. ඔය කර්ම ඉක්මවන්න ක්‍රමය මේ කියන්නේ. සංසාරේ ඒ තරම් භයානකයි. කාගේවත් උදව්වක් නැහැ අපිට. බුදුහාමුදුරුවෝ උදව්ව හැර වෙන කිසි කෙනෙකුගේ උදව්වක් අපිට නැහැ. අපිට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිහිට විතරයි. ඒ නිසා මේ පිහිට අරගෙන මේ සසරෙන් ගැලවෙන්න. පුළුවන් තරම් ඉක්මනින් ගැලවෙන්න තියෙන ඒකායන මාර්ගය එකම මඟ. මේ සංස්කාර ධර්මයන් නුවණින් අවබෝධ කරගන්න නුවණින් ගලපමින් මේක සංස්කාරයක් කියලා හිතලා අතිනිහතමානී කෙනෙක් වෙලා. මේ ලෝකෙ ඉස්සරහා පොඩි ළමෙක් වගේ වෙලා. පොඩි ළමයා ඕන කෙනෙකුට වඩන්න පුළුවන්. පොඩි ළමයට ප්‍රශ්නයක් මතක තියෙන ඊළඟ මොහොත ඉවරයි. ප්‍රශ්නයක් ආවේ මේ මොහොතේ ඉවරයි. ඒකේ පොඩි ළමෙක් උපමාවට ගන්න. කේ කෙලස් ගොඩක් පවතින්නේ නැහැ කියලා කාලයක් පවතින්නේ නැහැ කියලා පෙන්වන්න පොඩි ළමයි උපමාවට. අන්න පොඩි ළමෙක් වගේ වෙනෝ හිත. එයාගේ හිත ලාමක. හිත බොහොම බුරුල් හිතක්. දරුණු දේවල් එයා පවත්තන්නේ නැහැ. එයා බොහොම සරල වෙන වල්පෙච්චයි. එතනින් එයාගේ සංසාර ගමන ඉවර වෙනවා.
අන්න එහෙම කෙනෙක් වෙනවා මේ ධර්ම මෙනෙහි කරා. ඔබට එන හැම දෙයක්ම සංස්කාර ධර්මයක් කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙන හැම අවස්ථාවෙම පෙළඹෙන්නේ. මේ එක විවිධ ක්‍රියාවල් කරන අය ඇති මෙතන. ඒ ඇත්තෝ ඒ රැකියාවේ විවේක ලැබුණ අවස්ථාවල හිතගෙන ඉන්න පුළුවන්. ධර්ම මෙනෙහි කරන්න ඉරියව්වක් අවශ්‍ය නැහැ නේ. හිතේ මෙනෙහි කරන හිතේ මෙනෙහි කරන කයක් අදාළ නැහැ නේ. ඒ නිසා දැන් ඔබ ධර්ම දන්න නිසා හැම තිස්සෙම විදලද විගස මෙනෙහි කරලා පුරුදු කරන්න. ඔබට දැනෙයි මහා පුදුම නිදහසක් ලැබෙන බව. පුදුම සතුටක් ලැබෙන බව. පුදුමාකාර මේ බුදුහාමුදුරුව මතක් වෙනකොට අපිට මෙච්චර සතුටක් නම් උන්වහන්සේගේ දහම මතක් කරොත් සැබෑ බුදුන් වහන්සේම හම්බ වෙනවා. ඔබ ඒකාන්තයෙන් මේ සංසාර ගමන ඉවර කරනවා. ඒ ඉවර කරන්නේ මොකක් නිසාවත් නෙවෙයි. ඔබව තේරුම් ගත්ත නිසා. ඔබ තේරුම් ගන්න ක්‍රමය තමයි බුදුන් වහන්සේ උගන්වන්නේ. සත්‍ය ඥානය කියන්නේ ඒක. මේ සත්‍ය ඥානෙට යම් කිසි කෙනෙක් එනකොට ඔය නිහතමානී වෙන්නේ ඇයි මගේ හිත නේද මම දරුණු කරන්නේ. මම යනු මගේ කය. මම යනු මගේ වචන ටික. මම කියන්නේ මගේ කාය ක්‍රියාවක් ඇති වෙන මොකුත් නැහැ මෙතන. සිතක් කයක් වචනයක් තියෙන්නේ මම කියලා. ඕක නිර්මාණය කරන්නේ මමද නෑ. ඒ වෙලාවට එන රූපය, ඒ වෙලාවට එන සංඥාව, ඒ වෙලාවට එන චේතනාව. මේ තුන් දෙනා එකතු වෙලා සංඥා, චේතනා, මනසිකාර කියන මේ තුන් දෙනා එකතු වෙලා අන්තිම දරුණු දඩබ්බර කෙනෙක් කරලා දානවා. අන්තිමට මං කරත්තේ බැඳ හරකාට උපමා කරේ ඒකයි. මේ බර අදින්න වෙන තමන්ට. අදින වෙලාවට ලේසි නෑ නේද? ඔබේ පොඩි වේදනාවක් ආවම ඔබ කොච්චර බයද? කෙන්ඩක් පෙරළුණාම, හිසේ කැක්කුමක් ආවම, දත් කැක්කුමක්, කම් කැක්කුමක් ආවම විඳින්නේ කවුද? අනාත්මයි කියලා වෙන කෙනෙක්ද ඔබ විඳින්නේ? සක්කාය දිට්ඨිය තියෙන හැම කෙනා මමත්වෙන් විඳින්නේ. ඔය බොරුවට කිව්වට මමෙක් නැත කියලා පච අදින වාහෙලා දන්නේ නැහැ මේක මම විඳින්නේ ඔක්කොම. මේ ඔක්කොම තනියෙන් විඳිනවා. කංකක්කුම තියෙද්දි දිහාන මේ විඳින්නේ කවුද? මගේ නෙවෙයි නේද නිකන් නේ. නේ ඔය හොඳට මතකද මේ ජීවිතේ අනර්ථය මෙනෙහි කරන මේ කයේ අනිත්‍ය අසුභය මෙනෙහි කරන්න කිව්වා. මේක කොච්චර ලෙඩ ගොඩක්ද? ව්‍යාධිපි දුක්ඛෝ කිව්වේ ඒකයි. මොනතරම් ව්‍යාධීන්ගෙන් පිළිලාද? ඔළුව කැක්කුම්, කං කැක්කුම්, වාත අමාරු. වාඩිලා හිටිය කකුල දිග අරගන්න බෑ. අම්මෝ ගාලා අම්මෝ ගෑවෙන. නේද? නැගිටලා හිටියොත් වාඩි වෙන්න අමාරු. ඉස්සරහට එද්දී ඕක තමයි ස්ථිර වෙන්නේ. වාඩි වෙලා හිටියොත් නැගිටලා ඉවරයි, නැගිටියොත් වාඩිලා ඉවරයි. ඒවට නම් තියෙනවා වාත අමාරු කියයි, නේ? උෂ්ණ රෝග කියයි. එක එක නම් තියෙනවා. ඒක තමයි ව්‍යාධිපි දුක්ඛෝ කියන්නේ. මේ තරම් වාට්ටුවක් අපි. මේ සියල්ලම අපි නැවත උපන්නොත් ලැබෙනවා. නැවත උපන්නොත් අපි කර කර්ම තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. පින් සහ පව් දෙක. මේ දෙකෙන් මිදිලා යන්න. සංසාරයෙන් ගැලවිලා මරණය නැති තැනක් තියෙනවා අජරාමර තැන. එතෙන්ට යන්න. එතෙන්ට යන්නයි පාර මම මේ දෙන්නේ. සියල්ල සංස්කාරය කියලා දකින්නකොට පුදුම සැහැල්ලුවක් එන්න ගන්නවා. පුදුම නිවෙනවා. පොඩි ළමෙක් වගේ වෙනවා යයි. එයා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එයා ජනප්‍රිය කෙනෙක් වෙනවා. එයා කැමැත්තෙන් ජනප්‍රිය වෙලා නෙවෙයි. එයාගේ ගතිගුණ අනිත් අයට ප්‍රිය කරනවා. ඒකයි මනුස්සානම් ප්‍රියෝහති කියලා. එයා මිනිස්සෙක්. එයා උසස් කෙනෙක්. මනසෙන් උසස් මොනවද? කෙලෙසුන්ගේ මිදුණු නිසා මනස උසස්. ඒ කියන අනිත් අයට ප්‍රියයි. මනුස්සානම් ප්‍රියෝහති. අන්නේ தත්ත්වයට එන්නේ. මම මේ මොහොතේ ධර්ම සාකච්ඡාවෙන් මතු කරගත්ත සීල ධර්ම කරුණු අන්නේ උතුම් தත්ත්වයටපත් වෙලා මේ ගෝර සංසාර ගමන අවසන් කරලා සංසාර කතරෙන් එතර වෙලා නිවන් සුව විඳින්න ඔබ හැම දෙනාටත් නිවන් පතා පැමිණි සීල දෙනාටත් මේ පින මම ඒ සඳහාම අනුමෝදන් කරනවා. අප මේ සතුටටපත් කළ මෙතෙක් පහළ වූ සීල මහා කරුණික විතරාගේ සීල බුදු පියාණන් වහන්සේලාටත් අප තථාගත මහා කරුණික ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙසේ ධර්ම ශ්‍රවණයෙන් ඔබද ධර්ම දේශනාවෙන් මමද රැස් කළ අප්‍රමාණ පුණ්‍ය බලය උන්වහන්සේලාට අති ගාම්භීර පූජ්‍ය උපහාරයක් වේවා. සීල පසේ බුදුවරයන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් මගපලලාභී උතුමන්ටත් මේ පින උත්තම පූජ්‍ය උපහාරයක් වේවා. ඒ වගේම සීලම දිව්‍යරාජ මහෝත්තමයන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම උතුමන්ට නාග ලෝකයට බහිර දේවතාවුන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට බුමාට දෙවියන්ට මෑණි දිව්‍යරාජ උත්තමයන් වහන්සේලාට සතරවර මහා දිව්‍යරාජ උත්තමයන් වහන්සේලා ඇතුළු සකල විද දේව සභාවල් වලට බ්‍රහ්ම ලෝක වලටත් පතන්නා උත්තම සම්බෝධියකින් සංසාර දුකෙන් අත මිදීම පිණිස මේ පින්කමත් හේතු වාසනා වේවා. ඒ වගේම අප සෑම දෙනා නමින් මේකී සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සමටත් පින් ගන්නට පුළුවන් සමටත් පින් ගන්න බැරි සමටත් සසර දුක තරණය කොට සසර දුකෙන් අත මිදී තුමෝ නිවනින් සැනසීම පිණිස මේ පින්කමත් හේතු වාසනා වේවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර ඔබටත් නිවන් පතා මේ ලෝකෙට පැමිණ නියම මාර්ගය ලැබෙන තුරු
මග බලා සිටින පින්වත් උතුමන්ටත් උතුම් වූ නිවන් සුව පිණිස මේ පින්කමත් හේතු වාසනා වේවා සාදු 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 වාසනා වේවා සාදු සාදු